හරි. ඔයගොල්ලන්ගේ විද්‍යුත් රසායනය පොත අරගන්න. ඒකේ ලියන්න මාතෘකාව සන්නායකතාවය. අපි මුලින් මේ ටික ලියලා ඉමු. ඊට පස්සේ අපි මම මේක ඔයගලන්ට කියලා දෙන්නම්. ලියන්න මේ විදියට. යම් ද්‍රව්‍යයක් තුලින් විද්‍යුතය ගමන් කිරීමට ඇති හැකියාව සන්නායකතාවය නම් වේ. ලියන්න පහලින්. පදාර්ථයක් තුලින් විද්‍යුතය සන්නායනය විය හැකි ආකාර දෙකකි. සාමාන්‍යයෙන් පදාර්ථය කියලා ගත්තම ඝන ද්‍රව වායු කියලා වැටෙනවානේ. උතර ඝන ද්‍රව වායු තුලින් විද්‍යුතය සන්නායනය වෙන්නේ ආකාර දෙකකට. උතර විද්‍යුතය සන්නායනය ගත්තොත් ආකාර දෙකක්. ඒ කියන්නේ විද්‍යුතය ගමන් කරන්නේ එකක් තමයි ඉලෙක්ට්‍රෝන මගින් සන්නායනය. අනිත් එක තමයි අයන මගින් සන්නායනය. දැන් මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන මගින් සන්නායනය වෙන්නේ සාමාන්‍යයෙන් ලෝහවල. ඒ කියන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ. අයන මගින් සන්නායනය වෙන්නේ. අයන මගින් විද්‍යුතය සන්නායනය කියන්නේ විද්‍යුතය ගමන් කරන්නේ තරලවල. තරලයක් කිව්වම ද්‍රව හෝ වායු කියන ඒවා අයිති. වායුවත් තරලයක්. එතකොට වායුව හරහා විද්‍යුතය ගමන් කරන්නේ හරිම අඩුවෙන්. නමුත් විද්‍යුතය ගමන් කරනවා නම් එතනදී ගමන් කරන්නේ අයන හරහා. ඉලෙක්ට්‍රෝන මගින් විද්‍යුත සන්නායනය ඝන ද්‍රව්‍යයන්හි ඒවදී අපි කියනවා මුක්ත කාණ්ඩක නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන මගින් නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් තමයි ගමන් කරන්නේ. එහෙනම් නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන පැවතිය යුතුයි. ඝනයක් මගින් යන නම් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් ලෝහයක වගේ ගත්තොත් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. මොකද ලෝහයක් ගත්තොත් දැන් අපි ගත්තොත් යකඩ කියන ලෝහය, ඒ යකඩ ලෝහය තුල මෙන්න මෙහෙමනේ ඉන්නේ. මේ විදිහට ඉන්නේ. මේවා තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියන්නේ. නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. ඒතකොට මේ විදිහට තමයි සන්නායනය ඉලෙක්ට්‍රෝන මගින් හෝ අයන මගින්. දැන් ජලීය ද්‍රාවණයක් නම් ජලීය ද්‍රාවණයේ තියෙන අයන මගින් තමයි සන්නායනය වෙන්නේ. වායුවක් නම් සාමාන්‍ය වායු ගෝලයේ අයන නැති හින්දා වායුවක් හරහා විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. නමුත් අධික වෝල්ටීයතාවයක් සැපයුණාම වායුවට, ඒ කියන්නේ අකුණු ගහන අවස්ථාවක වගේ අධික විද්‍යුත් විභව වෙනසක් තියෙන අවස්ථාවක වායු අයනීකරණය වෙමින් විද්‍යුතය සන්නායනය කරනවා. සාමාන්‍ය වායු ගෝලය නම් මෙතන එච්චරටම දැක ගන්න හම්බෙන්නේ නැහැ. වායුමය අයන තියෙනවා. නමුත් විදුලි කොටන වගේ අවස්ථාවක ඒකෙදි වායු අයනීකරණය වෙමින් විද්‍යුතය ගමන් කරවීම සිද්ධ වෙනවා. හැබැයි එතනට ලොකු විභවාන්තරයක් අවශ්‍ය කරනවා. ඉතින් ලොකු විභවාන්තරයක් හම්බුනොත් වායු අයනීකරණය වෙලා ඒ හරහා විදුලිය ගමන් කරන්න ගන්නවා. මේ බෝඩ් එකේ තියෙන ඒවා ටික ඉක්මනට ලියා ගන්න. ලියන්න ඊළඟට අනුමාත්‍රිකාවක් ගන්න. අයනික සන්නායනය. මේකේ අපි ඉලෙක්ට්‍රෝනික සන්නායනය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මුක්ත ඉලෙක්ට්‍රෝන, නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි සන්නායනය වෙන්න ඕන. නමුත් අයනික සන්නායනය ගැන කතා කරන්න
ඕනේ අයනික සන්නයනය. ලියන්න පහලින් ලියන්න. තරලයක පවතින අයන භාවිතයෙන් විද්‍යුතය සන්නයනය වීම අයනික සන්නයනය නමින් හඳුන්වයි. අයනික සන්නයනය නමින් හඳුන්වයි. මෙසේ විද්‍යුතය සන්නයනය වීම සඳහා තරලයේ අයන පැවතීම. ඒක ධනායන වෙන්න පුළුවන්, ඍණායන වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. තරලයේ අයන පැවතීම අනිවාර්ය වේ. ලියන පහලින් අයනික සන්නයනයේ ස්වභාවය අනුව ද්‍රාවණ නැවත ආකාර තුනකට බෙදෙයි. පළවෙනි එක තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ මෙහෙමයි. යම් සංඝටකයක් ද්‍රාවණයක් තුල තියෙනවා නම් ඒ සංඝටකය සම්පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙනවා නම් ඒකකට අපි කියනවා ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියලා. උදාහරණයක් විදිහට දැන් ප්‍රබල අම්ලයක් වගේ ගත්තොත් HCl aqueous මේක පූර්ණ වශයෙන් H+ aqueous ධන Cl- aqueous වලට කැඩෙනවා. එහෙම නැත්නම් අපි සල්ෆියුරික් අම්ලය aqueous ගත්තොත් ඒක පූර්ණ වශයෙන් 2H+ aqueous ධන SO4 2- aqueous වලට සම්පූර්ණයෙන්ම කැඩෙනවා. එහෙම නැත්නම් අපි දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ ගත්තොත් aqueous ඒකේ තේරුම එයා ඇමෝනියම් ප්ලස් aqueous ධන Cl- aqueous වලට සම්පූර්ණයෙන්ම කැඩෙනවා. මේවා බවට සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඒතර මේක තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියලා කියන්නේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ලියන්න ඒක යටතේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියලා කියන්නේ ද්‍රාවණයක පවතින සංඝටක පූර්ණ වශයෙන් අයන බවට පත් වේ නම් ඒවා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නමින් හඳුන්වනු ලැබේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නමින් හඳුන්වනු ලැබේ. උදාහරණ කියලා මේ ටික ලියා ගන්න ටක් ගාලා ඉක්මනට ලියා ගන්න. ලියන ප්‍රබල විද්‍යුත් විච්ඡේදය යටතේ අයන භාවිතා වීමෙන් ඉතා පහසුවෙන් විද්‍යුතය සන්නයනය වේ. ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වන විට අයනවල සාන්ද්‍රණයද
වැඩිවීම සිදුවේ. අයනවල සාන්ද්‍රණයද වැඩිවීම සිදුවේ. මන්ද ඒවා පූර්ණ වශයෙන් අයන බවට වෙන්වන බැවිනි. ඒවා පූර්ණ වශයෙන් අයන බවට වෙන්වන බැවිනි. මන්ද ඒවා පූර්ණ වශයෙන් අයන බවට වෙන්වන බැවිනි. ඊළඟට ලියන්න මාතෘකාව දෙවැනි එක දුබල විද්‍යුත් විච්ඡේදය. දුබල විද්‍යුත් විච්ඡේදය. හරි. දුබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ මෙහෙමයි. දුබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ මෙහෙමයි. තියෙන ප්‍රමාණයෙන් කොටසක් තමයි අයන බවට විච්ඡේදනය වෙන්නේ. උදාහරණයක් විදිහට ඇසිටික් අම්ලය ගත්තොත් මේකෙන් යම් ප්‍රමාණයක් තමයි අයන බවට කැඩෙන්නේ. CH3COO aqueous ධන H+ aqueous බවට කැඩෙන්නේ පොඩි ප්‍රමාණයයි. එතකොට තව එකක් ගත්තොත් අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඕකෙන් කැඩෙන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයයි. මොකද මේවට Ka Kb අගයන් තියෙනවානේ. ඒ කියන්නේ අපි ගොඩක් දැම්මත් කැඩෙන්නේ පොඩි ප්‍රමාණයයි. පොඩ්ඩක් ද්‍රාවණයට දැම්මොත් ඒ පොඩ්ඩක් දැම්ම කියලා ඒ චුට්ට සම්පූර්ණයෙන් කැඩෙන්නේ නැහැ. ඒ පොඩි ප්‍රමාණනුත් තව පුංචි ප්‍රමාණයක් තමයි මේ බවට කැඩෙන්නේ. දැන් මේවා උගන්වනකොට ඕගලන්ට ගැටලුවක් එන තැනක් තමයි. මොකද්ද ගැටලුව එන තැන? දැන් අපි ගත්තොත් දැන් මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය, දුබල විද්‍යුත් විච්ඡේදය හා විද්‍යුත් අවිච්ඡේදය ගැන අපි කතා කරනවා KSP පාඩමේදී. ද්‍රාව්‍යතා ගුණිතය පාඩමේදී. දැන් අපි ගමුකෝ AgCl solid. මේකත් ඕගොල්ලෝ ලියන්නේ මෙන්න මෙහෙමනේ. දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් AgCl කියලා කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්ද දුබල විද්‍යුත් විච්ඡේදයක්ද කියලා. AgCl මෙයා ඇවිල්ලා ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඇයි මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියලා කියන්නේ මේ බලන්න. දැන් ඔයගොල්ලෝ බලයි AgCl ටිකක් ජලයේ දිය කරොත් එයාගෙන් කොටසක් නේ ජලයේ දිය වෙන්නේ, සම්පූර්ණයෙන් අයනීකරණය වෙන්නේ නැහැ නේ කියලා. Ag+ aqueous ධන Cl- aqueous මේ විදිහටපත් වෙන්නේ කියලා. ඔව් මේක මෙහෙම තමයි, කොටසක් තමයි දිය වෙන්නේ. හැබැයි මෙයාගේ දින වෙනස මෙහෙමයි. මෙයා මේකේ දිය වෙලා ද්‍රාවණයේ දිය වෙලා සංතෘප්ත වෙලා දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ තමයි පල්ලෙහාට අවක්ෂේප වෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නකෝ AgCl දිය වෙන්න පුළුවන් උපරිම 0.5 මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 0.5යි කියලා. මිලිග්‍රෑම් 0.5ට වඩා මම දැම්මොත් වතුර භාජනයක් මොකක් හරි වතුර පරිමාවකට එතකොට අවක්ෂේප වීම සිද්ධ වෙනවා. හැබැයි 0.5 මිලිග්‍රෑම් වලට වඩා අඩුවෙන් දැම්මොත් මම එතකොට මෙහෙම සමතුලිතතාවයක් නැහැ. එතකොට මේක සම්පූර්ණ දිය වෙනවා. මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් දිය වෙන අයනික ඝනයක්. නමුත් එයාගේ දිය වෙන්න පුළුවන් ප්‍රමාණය පොඩි. එතනින් පස්සේ තමයි එයා සමතුලිතතාවයකට එන්නේ. ඒ කියන්නේ එයාගේ දිය වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, ඊට වඩා දැම්මොත් තමයි මෙහෙම අවක්ෂේපයත් එක්ක සමතුලිතතාවය එන්නේ. සම්පූර්ණයෙන් අයන බවට පත් වෙන්නේ නැත්තේ. නමුත් යම් පුංචි ප්‍රමාණයක් දැම්මොත් එයාගේ ඒ කියන්නේ අර එයාගේ අපි අර කතා කරන්නේ KSP පාඩමේදී එයාගේ අයනික ගුණිතය පන්නලා ගියේ නැත්තම් KSP යගේට වඩා එයාව අවක්ෂේපයක් හැදෙන්නේ නැහැ එතන. එහෙනම් අයනික ගුණිතයට වඩා හැදෙනට වඩා අඩු ප්‍රමාණයක් අපි දැම්මොත් භාජනයකට වතුර භාජනයකට ඒක පූර්ණ වශයෙන් ජලයේ දියනවා. හැබැයි මේගොල්ලන්ගේ කතාව වෙනස්. මේගොල්ලන්ගේ
යම් අවම ප්‍රමාණයක් තමයි පූර්ණ වශයෙන් ජලය දිය වෙලා ආයන බවට පත් වෙන්නේ කියලා එහෙම දෙයක් නැහැ. මෙයාලගේ ඊටා කුඩා ප්‍රමාණයක් දැම්මත් ඒ ඊටා කුඩා ප්‍රමාණයෙන්ුත් කුඩා ප්‍රමාණයක් තමයි දී වෙන්නේ. මම විශාල ප්‍රමාණයක් දැම්මත් ඒ විශාල ප්‍රමාණයෙන්ුත් කුඩා ප්‍රමාණයක් තමයි දී වෙන්නේ. උතන මේගොල්ලෝ ඇවිල්ලා මෙහෙම කට්ටිය දුබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියලා කියන්නේ යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි ගමුකෝ දැන් AgCl කියලා කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. යම් කුඩා ප්‍රමාණයක් දැම්මම ජලය අයන බවට පත් වෙලා දිය වෙනවා. වැඩි ප්‍රමාණයක් දැම්මොත් තමයි එහෙම වෙන්නේ. දැන් අපි දන්නවා ලුණු කියන එක ජලය දිය වෙනවා කියලා. ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ජලය දිය වෙලා Na+A+ ධන Cl- A+ බවට පත් වෙනවා. මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. නමුත් ලුණුත් අපි දාගෙන ගියොත් ජලයට යම් අවස්ථාවක් එනවා දිය වෙන බල උපරිම ප්‍රමාණය දිය වෙලා සමතුලිතතාවයකට පත් වෙලා අයන සහ ඝනය අවක්ෂේපය සමතුලිත වෙලා ඉන්න. එතකොට මේක ඇවිල්ලා ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. අර AgCl ගේ කතාවම තමයි. වැඩේ තියෙන ලුණු වලට සෑහෙන ප්‍රමාණයක් ජලය දිය වෙලා තමයි අවක්ෂේපය හදන්නේ. AgCl පොඩි ප්‍රමාණයක් ජලය දිය වෙලා ටක් ගාලා අවක්ෂේපය හදනවා. හැබැයි ලුණු උනත් AgCl උනත් දෙකම ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. මෙයාලා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නෙමෙයි. මෙයාලා පොඩ්ඩක් දැම්මත් ගොඩක් දැම්මත් මුලින් ඉඳන්ම සමතුලිතතාවය පටන් ගන්නවා. ඒ කියන්නේ මුලින් ඉඳන්ම එයාලා යම් ප්‍රමාණයක් තමයි ආයන බවට පත් කරන්නේ. ඒතකොට මේ දෙකේ වෙනස ප්‍රබල විද්‍යුත් විච්ඡේදය හා දුබල විද්‍යුත් විච්ඡේදය කියන එකේ වෙනස ඇවිල්ලා මේ වගේ සමතුලිතතාවයක් දාන ලකුණ නෙමෙයි. සමහරක් අය හිතන්නේ මේ සමතුලිතතාවයක් දානකොට ආංශික විකරණය තමයි දුබල ප්‍රබල වෙන් කරන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. මේ අර මං කියපු වෙනස තමයි එතන තියෙන. ගොඩක් අය ඒක හරියට වෙන් කරගන්න දන්නේ නෑ. මම හිතන්නේ දැන් ඕගලන්ට ඒක තේරෙන්න ඇති. දැන් ඕගලන්ට ඒක තේරෙන්න ඇති. හරි. එතකොට දුබල විද්‍යුත් විච්ඡේදය කියලා කියන්නේ මේවට. මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේ උදාහරණ දෙක ලියා ගන්න. මම දෙන්නම් නෝට් එකේ පල්ලෙහෙන්. ලියන්න දුබල විද්‍යුත් විච්ඡේදය යටතේ මම මේ කියන එක ලියාගෙන යන්න. ද්‍රාවණයක් තුලදී ආංශිකව අයනීකරණය වී අයන ස්වල්පයක් පමණක් සාදයි නම් එය දුබල විද්‍යුත් විච්ඡේදයකි. මෙහිදී ද්‍රාවණයේ සාන්ද්‍රණය අයනවල සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතික නොවේ. ද්‍රාවණයේ සාන්ද්‍රණයට අයනවල සාන්ද්‍රණය අනුලෝමව සමානුපාතික වෙන්නේ නැහැ. ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වුණු පමණින් අයනවල සාන්ද්‍රණය එහෙමම වැඩි වීගෙන යන්නේ නැහැ. හරි. තුන්වෙනි මාතෘකාව ලියන්න. විද්‍යුත් අවිච්ඡේද්‍ය. හරි. විද්‍යුත් අවිච්ඡේද්‍ය කියන්නේ මොනවාද? අයන බවට කැඩෙන්නේ නැති සංඝටක අඩංගු ද්‍රාවණ තමයි විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා කියන්නේ. උදාහරණයක් විදියට glucose C6H12O6 aqueous. මේක අයන බවට කැඩෙන්නේ නැහැ. ග්ලූකෝස් ටිකක් ජලය දිය කරා කියලා ඒකෙන් අපිට අයන හැදෙන්නේ නැහැ. නිකන් එයා ජලය දිය වෙලා යනවා විතරයි. ඊළඟට ජලය නැත්නම් අපි ගමු බෙන්සීන් ද්‍රාවණය. බෙන්සීන් වලදී අයන බෙන්සීන් කියන්නේ ලික්විඩ් එකක් නේ. බෙන්සීන් ලික්විඩ් එක.
මේකෙදි අයන බවට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අතට මේවා තමයි විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා කියන්නේ. ලියන පහලින් ද්‍රාවණයක් තුළදී අයන නොසාදන ද්‍රාවණයක් තුළදී අයන නොසාදන ද්‍රාවණ අයන නොසාදන ද්‍රාවණ විද්‍යුත් අවිච්ඡේද්‍ය නමින් හඳුන්වයි. විද්‍යුත් අවිච්ඡේද්‍ය නමින් හඳුන්වයි. උදාහරණ ඔක ලියා ගන්න පහලින් තියෙන එක. හරි. ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාවය. අපි මෙන්න මේ වගේ පද්ධතියක් ගත්තොත් අපි දුන්නේ මේ ඝණයක් කියලා. මේකේ වර්ගඵලය a නම් වර්ගඵලය a. මේකේ දිග l නම් ඕගොල්ලන්ට ෆිසික්ස් වලටත් තියෙනවානේ මේ සමීකරණය. මොකද්ද? ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම A. මේක උතර මේක ඇවිල්ලා R කියලා කියන්නේ ප්‍රතිරෝධය. ඕම් වලින් මනින්නේ. ඕම් වලින් මනින්නේ. ρ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවයනේ. ඒක දැන් මෙතන එන්නේ L කියලා කියන්නේ දිග, A කියලා කියන්නේ වර්ගඵලය. එහෙනම් මේකේ ඒකකයේ එන්නේ ඕම් මීටර්. ඕම් මීටර්. මෙහෙමනේ එන්නේ. හරි. මේක ඇඳලා මේ දේවල් ටික ලියා ගන්න. මුලින්ම ලියන්න පහලින් තරුවක් දාලා පහලින් ලියන්න තරුවක් දාලා 1 මීටර එකක් 1 මීටර දිග 1 මීටර දිග 1 වර්ග මීටර වර්ගඵලයකින් යුත් වර්ගඵලයෙන් යුත් 1 මීටර දිග 1 මීටර වර්ගඵලයකින් යුත් ද්‍රව්‍යක ප්‍රතිරෝධය ප්‍රතිරෝධකතාවය ලෙසද හැඳින්විය හැක. පහලින් ලියන්න ප්‍රතිරෝධකතාවය ද්‍රව්‍යයේ ජ්‍යාමිතිය මත රඳා නොපවතින අතර ද්‍රව්‍යයේ ජ්‍යාමිතිය මත රඳා නොපවතින අතර සෑදී ඇති ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී. ලියන්න පහලින් මාතෘකාවක් ලියන්න. සන්නයනතාවය හා සන්නායකතාවය. හරි. අපි දන්නවා ප්‍රතිරෝධය සමානයි ρ L බෙදීම A.
එතකොට මම මේක මේ පැත්ත මාරු කරලා ලියන්න පුළුවන් 1 යට රෝ සමානයි 1 යට r වතාවක් l බෙදීම a මේ විදිහට. එතකොට 1 යට r තියෙන්නේ. මේකට අපි කියනවා සන්නයනතාවය. G කැපිටල් G කියලා අපි එයාට සංකේතයක් දෙනවා. මේ 1 යට රෝ කියන එකට අපි කියනවා සන්නායකතාවය. සන්නායකතාවය. හරි. මේක ලියලා සන්නායනතාවය හා සන්නායකතාවය කියලා මාක් කරගන්න අපි මේවා ගැන කතා කරමු දැන් ඉස්සරහට. ලියන්න අනුමාත්‍රිකාවක් සන්නයනතාවය G. ලියන්න අනුමාත්‍රිකාවක් සන්නයනතාවය එහෙම නැත්නම් G. පහලින් ලියන්න ප්‍රතිරෝධයේ පරස්පරය සන්නයනතාවයයි. ප්‍රතිරෝධයේ පරස්පරය සන්නයනතාවයයි. එතකොට ප්‍රතිරෝධය කියන්නේ 1 යට r නේ සන්නයනතාවය. එතකොට 1 යට ඕම් සමානයි මෙතන ඕම් ඍණ 1 නැත්නම් ඕමයට මේක තමයි සන්නයනතාවයේ ඒකකය. සන්නයනතාවයේ ඒකකය. ලියන්න සන්නයනතාවයේ ඒකකය ඕම් ඍණ 1 නැත්නම් ඕමයට ලෙස ලිවිය හැකිය. හරි. දැන් සන්නයනතාවයට බලපාන කරුණු කියන්නේ ප්‍රතිරෝධයට බලපාන කරුණුම තමයි. ප්‍රතිරෝධයට බලපාන කරුණුම තමයි සන්නයනතාවයට බලපාන. ලියන්න. ද්‍රව්‍යක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන කරුණුම සන්නයනතාවය සඳහාද බලපානු ලබන අතර එනම් සෑදී ඇති ද්‍රව්‍යයේ ස්වභාවය සලකනු ලබන දිග ප්‍රමාණය හා එම ද්‍රව්‍යයේ වර්ගඵලය යන කරුණු සන්නයනතාවය කෙරෙහි බලපානු ලබයි. හරි මේ කරුණු ඕගොල්ලන් ෆිසික්ස් වලත් උගන්වන හින්දා මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. ප්‍රතිරෝධය කියන එක ඕගොල්ලෝ දන්නවා. ප්‍රතිරෝධය ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස්. ඒ වගේම එකම ද්‍රව්‍යය ගත්තොත් එයාගේ විශේෂයෙන්ම වර්ගඵලය එහෙම නැත්නම් ගමන් කරන්න තියෙන දිග ප්‍රමාණය, ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න තියෙන දිග ප්‍රමාණය, ඒ හැම දෙයක් මතම ප්‍රතිරෝධය කියන එක බලපානවා. ඉතින් මේ ප්‍රතිරෝධය 1 යට r කියන එක තමයි සන්නයනතාවය කියන්නේ. එහෙනම් සන්නයනතාවයත් මේ හැම දෙයක් මතම රඳා පවතිනවා. හරි. ඊළඟ මාතෘකාව ලියන්න ඕගොල්ලෝ මේක ලියා ගන්න ඇති කියලා මම හිතනවා මේක මෙතන පෙන්නලා තියෙන එක. ඒක ලියාගත්තට පස්සේ ලියලා නැත්නම් ඒක ලියා ගන්න පහලින් ලියාගත්තට පස්සේ ලියන්න මාතෘකාව සන්නායකතාවය. මේක සන්නායකතාවය ගත්තොත් සන්නායකතාවය කියන්නේ 1 යට රෝ. ඒ කියන්නේ මෙයාගේ ඒකකය ගත්තොත් 1 බෙදීම ඕම් මීටර්.
ඒ කියන්නේ ඕම් ඍණ 1 මීටර් ඍණ 1. මේක තමයි සන්නායකතාවයේ ඒකකය. සන්නායකතාවයේ ඒකකය. මේ සන්නායනතාවයේ ඒකකය. මේකට අපි සීමන් කියන ඒකකයක් දෙනවා. සීමන් ඕමයට නැත්නම් ඕම් ඍණ 1 කියන එක තමයි සීමන් කියන එකකේ S අකුර. S අකුරනොත් පෙන්නන්නේ. ඒක ලියා ගන්න මෙන්න මේ සන්නායනතාවය කියන එකට සන්නායනතාවය කියන එකට සීමන් කියන එක ලියා ගන්න. සන්නායකතාවය යටතේ ඔයගොල්ලෝ මුලින්ම මේ කොටස ලියා ගන්න. දැන් මම බෝඩ් එකේ දාපු කොටස. මොකද්ද? සන්නායකතාවයේ එකයට P කියලා ලියලා එකයට P නේ මේක ඇතුළේ රෝ ඒකේ ඒකකයේ ව්‍යුත්පන්න කරගන්න. ලියන්න පහලින් ප්‍රතිරෝධකතාවයේ පරස්පරය ලෙසින් හඳුන්වයි. ප්‍රතිරෝධකතාවයේ පරස්පරය ලෙසින් හඳුන්වයි. විශිෂ්ට සන්නයනතාවය ලෙසින්ද විශිෂ්ට සන්නයනතාවය ලෙසින්ද විශිෂ්ට සන්නායකතාවය නෙමෙයි විශිෂ්ට සන්නයනතාවය ලෙසින්ද ඇතැම් පොත්පත්වල හඳුන්වා දී ඇත. SI ඒකකය මීටරයට සීමන් ලෙසින් හැඳින්වෙන අතර ප්‍රායෝගික ඒකකය සෙන්ටිමීටරයට සීමන් හෝ සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන් වලින් දෙනු ලබයි. මයික්‍රෝසීමන් වලින් දෙනු ලබයි. මීටරයක් දිග හා වර්ග මීටරයක වර්ගඵලයකින් යුත් 1m වර්ගයක වර්ග මීටරයක වර්ගඵලයෙන් යුත් ද්‍රව්‍යක සන්නයනතාවය සන්නායකතාවය නමින් හඳුන්වා දිය හැක. එනම් සන්නායකතාවය කෙරෙහි බලපාන්නේ ද්‍රව්‍ය සෑදී ඇති සන්නායකතාවය කෙරෙහි බලපාන්නේ සෑදී ඇති ද්‍රව්‍ය පමණකි. එම ද්‍රව්‍යයේ ජ්‍යාමිතිය බලපාන්නේ නැත. හරි. සන්නායකතාවය කියලා කියන්නේ 1 මීටරයක් දිග වර්ග මීටරයක වර්ගඵලයකින් යුත් ද්‍රව්‍යයක සන්නයනතාවය. එතකොට ඒකේ ජ්‍යාමිතියක් දෙනවා මීටරයක් දිග හා වර්ග මීටරයක වර්ගඵලයක් කියලා. එතකොට එයා රඳා පවතින්නේ. ඒකට බලපාන්නේ සෑදී ඇති ද්‍රව්‍ය. ඒ කියන්නේ ඔය කියන එක හැදිලා තියෙන ද්‍රව්‍ය මත විතරයි.
සන්නායකතාවය බලපාන්නේ. නමුත් සන්නයනතාවය කියන එක සෑදී ඇති ද්‍රව්‍ය මොකද සන්නයනතාවය කියලා කියන්නේ එක යට R නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන ඔක්කොම ටික බලපානවා. සෑදී ඇති ද්‍රව්‍ය බලපානවා, එයාගේ දිග බලපානවා, එයාගේ වර්ගඵලය බලපානවා. නමුත් ප්‍රතිරෝධකතාවයට බලපෑවේ නෑනේ දිග වර්ගඵලයේ දේවල්. ප්‍රතිරෝධකතාවයට බලපාන්නේ සෑදී ඇති ද්‍රව්‍ය විතරයි. ඒ වගේම එහෙනම් සන්නායකතාවයට එක යට ප්‍රතිරෝධකතාවය සන්නායකතාවයට බලපාන්නේත් සෑදී ඇති ද්‍රව්‍ය විතරයි. එයාගේ ජ්‍යාමිතිය දිග පළල ඒ දේවල් බලපාන්නේ නැහැ. ඒ දේවල් බලපාන්නේ නැහැ. ලියන්න පහලින් ඕන අර උඩ ලියපු වාක්‍ය උඩින් ලියපු වාක්‍ය අර සන්නායකතාවය කෙරෙහි බලපාන්නේ මෙන්න මේ දේවල් ටික සහ ඊතුරු ඒ දේවල් ටික ඕනම් කොටු කරලා තියාගන්න. එහෙම නැත්නම් highlight කරගන්න. උඩින් ලියපු වාක්‍ය. ලියන්න පහලින් සන්නයනතාවය මෙන් නොව සන්නයනතාවය මෙන් නොව සන්නායකතාවය කෙරෙහි සන්නයනතාවය මෙන් නොව සන්නායකතාවය කෙරෙහි බලපානු ලබන්නේ සන්නායකතාවය කෙරෙහි බලපානු ලබන්නේ සෑදී ඇති ද්‍රව්‍යයේ ස්වභාවය පමණක් වන බැවින් සෑදී ඇති ද්‍රව්‍යයේ ස්වභාවය පමණක් වන බැවින් මිනුම් ලබා ගැනීම සඳහා බොහෝ විට යොදා ගනු ලබන්නේ සන්නායකතාවයයි. හරි ලියන්න මාතෘකාවක් විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි බලපානු ලබන සාධක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි බලපානු ලබන සාධක විද්‍යුත් සන්නායකතාවය වෙන්න පුළුවන් එහෙනම් මොකෝමද ඝනයක කොහොමද නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් තරලයක කොහොමද අයන මගින් තරලයක නම් අයන මගින් ඝනයක නම් නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් මේ විදිහට තමයි වෙන්නේ. ලියන්න පහලින් ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හොඳයි දෙපැත්තට බෙදා ගන්න මේ විදිහට. එතකොට ඝනයක නම් මේක එහෙනම් මෙතනම ලියමු. ඔයගොල්ලෝ මෙහෙමම ලියන හින්දා ඝනයක නම් විද්‍යුත් සන්නායකතාවයේ බලපාන නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් නේ. එහෙනම් පළවෙනි එක තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන බලපානවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. ඊළඟට බලපානවා උෂ්ණත්වය. මොකද මේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන එහෙම ගමන් ගන්න නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන වේගය වෙනස් වෙනවා. එහෙමනම් උෂ්ණත්වය බලපානවා. ඊළඟට නිදහස් ඉලෙක්ට්‍රෝන ගණනයි උෂ්ණත්වයයි බලපානවා. ඊළඟ පදාර්ථයේ ස්වභාවය ඒකත් බලපානවා. උදාහරණයක් විදිහට අපි හිතුවොත් දැන් යකඩ ඉන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන 2යි. කොප නැත්නම් නිකල් ඉන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන 2යි. යකඩවලත් නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන 2යි. නිකල් වලත් නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන 2යි. උ දෙකම එකම උෂ්ණත්වයේ තිබ්බයි කියලා දෙකේම සන්නායකතාවය විද්‍යුතය ගමන් කරන හැකියාව වෙනස්නේ. ඒ වෙනස් වෙන්නේ පදාර්ථයේ ස්වභාවය හින්දා. අපි ගත්තොත් තරලයක අයන මගින් සිදුවන සන්නායකතාවයේ
බලපාන පළවෙනි සාධකය තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඇයි? ඒ අයන ගමන් කරන වේගය වෙනස් වෙනවා උෂ්ණත්වය මත. අයන ගමන් කරන වේගය වෙනස් වෙනවා උෂ්ණත්වය මත. ඊළඟට ද්‍රාවණයේ ස්වභාවය. ඒ කියන්නේ දුබල විද්‍යුත් විච්ඡේදයක්ද ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්ද කියන ඒවා මත රඳා පවතිනවා. දුබල විද්‍යුත් විච්ඡේදය එහෙම නැත්නම් ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. දුබල විද්‍යුත් විච්ඡේදයක්ද ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියන එක මත රඳා පවතිනවා. උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඊළඟට අයනවල සාන්ද්‍රණය මත රඳා පවතිනවා. අයන සාන්ද්‍රණය. දැන් උදාහරණයක් විදිහට 1 MOLDM තුන NaCl හා 1 MOLDM තුන මැග්නීසියම් ක්ලෝරයිඩ්. ගත්තොත් මෙයාගේ අයනවල සාන්ද්‍රණය ඉන්නේ 2යිනේ. මෙයාගේ 1M ගත්තොත් මෙයාගේ මුළු අයන සාන්ද්‍රණය 2 MOLDM තුන. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ. නමුත් මැග්නීසියම් ක්ලෝරයිඩ් ගත්තම මැග්නීසියම් ක්ලෝරයිඩ්ගෙන් 1 MOLDM තුන ගත්තම මුළු අයන සාන්ද්‍රණය මැග්නීසියම් 2+ Cl- දෙන්නයි එක්ක 3 MOLDM තුන. 3 MOLDM තුන කියන විදිහට හම්බ වෙනවා. එහෙනම් අයනවල සාන්ද්‍රණය අයනවල සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ඒ වගේම එකම උෂ්ණත්වයේ තියෙන අයන වුණත් ඒ උෂ්ණත්වයේදී සංචරණ වේගයන් වෙනස් අයනයෙන් අයනයට. ඒ කියන්නේ H+ අයනය තමයි සාමාන්‍ය වේගයෙන්ම ගමන් කරන අයනය. H+ අයනයට සාපේක්ෂව Na+ අයනයේ සංචරණය වීමේ වේගය වැඩි. ඒ කියන්නේ H+ ත්‍රියන ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය වැඩි Na+ තියෙන ද්‍රාවණයකට සාපේක්ෂව. එහෙනම් ඊළඟට අයන සංචරණය වීමේ වේගය අයන සංචරණය වීමේ වේගය මත රඳා පවතිනවා. ඒතර ඔන්න ඔය වගේ තව සාධක තමයි තියෙන්නේ. අයනවල ස්වභාවය, ද්‍රාවණ ස්වභාවය, අයනවල සාන්ද්‍රණය, උෂ්ණත්වය, සංචරණය වීමේ වේගය. ඊළඟ අන්තිම එක අයනවල ආරෝපණය. අයනවල ආරෝපණය. අයනවල ආරෝපණය කියන සාධකයක් බලපානවා තරලයක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි. මුලින් ඕගොල්ලෝ මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ඝණයක දේවල් නම් අපිට ලොකුවට කියලා දෙන්න දෙයක් නැහැ. නමුත් තරලයක දේවල් අපි කියලා දෙන්න ඕනේ. තරලයක විද්‍යුතේ සන්නායනය වෙන්න බලපාන සාධක ටික කියලා දෙන්න ඕනේ. ඉක්මනට ලියා ගන්න මේ ටික. ලියන්න පහලින්. ලියන්න. ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි අයනවල සාන්ද්‍රණයේ බලපෑම. අයනවල සාන්ද්‍රණයේ බලපෑම. ලියන්න. යම් මට්ටමක් දක්වා අයන සාන්ද්‍රණයේ වැඩිවීම විද්‍යුත් සන්නායකතාවයේ වැඩිවීම කෙරෙහි බලපානු ලබන අතර විද්‍යුත් සන්නායකතාවයේ වැඩිවීම කෙරෙහි බලපානු ලබන අතර එම සාන්ද්‍රණයෙන් පසු තවදුරටත් සාන්ද්‍රණය වැඩි වූ විට විද්‍යුත් සන්නායකතාවයේ වැඩිවීමක් සිදු නොවේ.
සිදු නොවේ. විද්‍යුත් සන්නායකතාවයේ වැඩිවීමක් සිදු නොවේ. හරි. මේ බලන්න අපි මේ වගුවක් ලියාගමු. මේව මතක තියාගන්න උවමනා නැහැ. 25යි සෙල්සියස් වලදී අපි ගත්තොත් නිදර්ශකය හා සන්නායකතාවය මයික්‍රෝසීමන් සෙන්ටිමීටරයට මේ විදියට ගත්තොත් ආශ්‍රිත ජලයේ 1ක් 2ක් අතර ලිං ජලය ලිං වතුර ගත්තොත් ඒක 100ක් 200ක් අතර ඊළඟ නල ජලය 50ක් 150ක් අතර මුහුදු ජලය ගත්තොත් 40000ක් විතර තියෙනවා. 40000ක් විතර 0.01 mol dm ඍණ 3 kcl ඊළඟට 0.1 mol dm ඍණ 3 kcl ඊට පස්සේ 1 mol dm ඍණ 3 kcl kcl ගේ සාන්ද්‍රණය වැඩි කරමින් ගත්තම මෙතන 1480යි දෙවෙනි එකේ 12400යි තුන්වෙනි එකේ 110000යි 110000යි මෙන්න මේ විදිහට තමයි සන්නායකතාවයේ සාන්ද්‍රණයත් එක්ක අයනවල සාන්ද්‍රණයත් එක්ක වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඉක්මනට. හරි. ලියන්න පහලින් දැන් ඔයගොල්ලෝ මේ KCl ද්‍රාවණයේ කතන්දරේ දැක්කම මේ KCl ද්‍රාවණයේ කතන්දරේ දැක්කම සාන්ද්‍රණය වැඩි වෙනකොට KCl ගේ සාන්ද්‍රණය වැඩි වෙනකොට එයාගේ සන්නායකතාවයේ වැඩි වෙලා තිනවා දැක ගන්න පුළුවන්. ටික ටික වැඩි වෙලා 0.01 0.1 ඉඳලා 1 mol dm ඍණ 3. ලියන අපි මෙහෙම මේ විදිහට ලියමු. ලියන පහලින් ලියන KCl ද්‍රාවණය සැලකූ විට KCl ද්‍රාවණය සැලකූ විට අයන සාන්ද්‍රණය වැඩි වන විටදී විද්‍යුත් සන්නායකතාවය වැඩි වී ඇති බව පෙනී යයි. විද්‍යුත් සන්නායකතාවය වැඩි වී ඇති බව පෙනී යයි. නමුත් දිගින් දිගටම අයන සාන්ද්‍රණය වැඩි කළහොත් එය සරල රේඛීය ලෙස වැඩිවීමක් සිදු නොවේ. මන්ද ඉතා ඉහළ අයන සාන්ද්‍රණයකදී ඒකීය පරිමාවක රැඳෙන අයන ප්‍රමාණය වැඩි වී අයන අතර ගැටුම් ඇතිවීම සිදුවේ. එනම් අයනවල සංචරණයට
අයනවල සංචරණයට බාධා ඇති වේ. අයනවල සංචරණයට බාධා ඇති වේ. නමුත් තනුක ද්‍රාවණවලදී අයනවල සාන්ද්‍රණය සමග විද්‍යුත් සන්නායකතාවය රේඛීය ලෙස වැඩිවීමක් දැකගත හැක. හරි මේක ඇඳගන්න විද්‍යුත් සන්නායකතාවය අපි හිතුවොත් සීමන් මීටරයට කියලා ගත්තොත් SI එකකෙන් සාන්ද්‍රණය MOL DM ඍණ 3 එකෙන් මෙන්න මේ විදිහේ වැඩිවීමක් දැක ගන්න පුළුවන්. ලියා ගන්න මේක. ඊළඟ මාතෘකාව දැන් අපි කතා කරේ සන්නායකතාවය කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම. ඊළඟ මාතෘකාව ලියන්න සන්නායකතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම. සන්නායකතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම. ලියන්න පහලින් උෂ්ණත්වය වැඩි වන විට අයන ගමන් ගන්නා වේගය වැඩි වී උෂ්ණත්වය වැඩි කළ විට අයන ගමන් ගන්නා වේගය වැඩි වී සන්නායකතාවය වැඩි වේ. එනම් උෂ්ණත්වය x සෙල්සියස් අංශයකින් වැඩි කළ විට සන්නායකතාවය පැවති සන්නායකතාවය මෙන් 2%කින් පමණ වැඩි වේ. පැවති සන්නායකතාවය මෙන් 2%කින් පමණ වැඩි වේ. පැවති සන්නායකතාවය මෙන් 2%කින් පමණ වැඩි වේ. පහලින් ලියන්න. නමුත් උෂ්ණත්වයේද විශාල ලෙස වැඩි කළහොත් අයන සංචරණය වන වේගය වැඩි වී ගැටුම් ඇතිවන බැවින් සන්නායකතාවය අඩු විය හැක. ලියන්න මාතෘකාවක් ඊළඟ එක සන්නායකතාවය කෙරෙහි අයන ගමන් ගන්නා වේගයේ බලපෑම. සන්නායකතාවය කෙරෙහි අයන ගමන් ගන්නා වේගයේ බලපෑම. ලියන්න පහලින්. එකම උෂ්ණත්වයේදී හා එකම විභව අනුක්‍රමණයකදී වුවද
විවිධ අයනවල ගමන් ගන්නා වේගයන් වෙනස් වේ. ගමන් ගන්නා වේගයන් වෙනස් වේ. ඒ සඳහා අයනවල ආරෝපණය මෙන්ම අයනවල මෞලික ස්කන්ධයන්ද බලපායි. අයනවල මෞලික ස්කන්ධයන්ද බලපායි. හරි මේ බලන්න මේක ඔක අගයන් මතක තියාගන්න උනා නෑ. 25යි සෙල්සියස් හා 1යි VCM ඍණ 1 සෙන්ටිමීටරයට 1 වෝල්ට් විභවයක් තියෙනකොට සෙන්ටිමීටරයකට 1 වෝල්ට් විභවයක් මෙහෙම තියෙනකොට අපි ගත්තොත් මෙතන අයනය මේ පැත්තේ වේගය අයනය සහ වේගය ගත්තොත් අයන දීලා තියෙනවා H+ ඊට පස්සේ OH- ඊට පස්සේ Na+ K+ නයිට්‍රේට් අයන Cl- SO4 2- කැල්සියම් 2+. මේ විදිහට දීලා තියෙද්දි මෙයාලගේ අගයන් ගත්තොත් වේගය ගත්තොත් මේක 2.05යි. OH- ගේ වේගය 1.12යි. Na+ ගේ ගත්තොත් 0.29යි. K+ ගේ ගත්තොත් 0.42යි. නයිට්‍රේට් අයනය ගත්තොත් 0.4යි. ඊට පස්සේ Cl- ගත්තොත් එයත් 0.42යි. සල්ෆේට් ගත්තොත් 0.88යි. කැල්සියම් 2+ ගත්තොත් 0.67යි. එතකොට මේවට බලපාන සාධක මෙහෙමම කියලා අපිට හරියටම කියන්න බෑ. නමුත් මෙහෙමයි. අයනයේ ආරෝපණය වැඩි වෙනවා නම් එයාගේ වේගය ටිකක් වැඩි. එතකොට අයනයේ ස්කන්ධය අඩු නම් එයාගේ වේගය ටිකක් වැඩි. එතකොට ධන අයනයක් ඍණ අයනයක් වශයෙන් ගත්තම ඒක පොඩ්ඩක් වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න එහෙම ගත්තම මේ වගේ අගයන් හම්බෙලා හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි අයනවල වේගයෙන් වැඩියෙන්ම බලපාන දෙන්න තමයි H+ උයි OH- උයි. H+ තමයි වැඩි වශයෙන්ම බලපාන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1 MOLDM ඍණ 3 HCl ද්‍රාවණයක් මේකේ මේ HCl ද්‍රාවණයේ විද්‍යුතය සන්නායනය වීම කෙරෙහි වැඩියෙන්ම බලපාන. ඒ කියන්නේ 80%ක විතර බලපෑමක් තියෙන H+ අයන වලින් Cl- අයන වලට සාපේක්ෂව. අන්න ඒක හින්දා මේ H+ අයන තමයි වැඩිම ඊළඟ OH- අයන කියන එක නිකන් චුට්ටක් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියාගන්න. එතනින් එහාට ඉතින් මේ හැම දෙයක්ම මෙහෙම මතක තියාගෙන ඉන්න බෑ. නමුත් ඉතින් අයනවල වේගය කියන එකත් අයන ගමන් කරන වේගය කියන එකත් සන්නායකතාවය කෙරෙහි බලපානවා කියන එක ඔළුවේ තියාගන්න. මෙන්න මේ වගෝ දැන් ඕගොල්ලෝ ලියා ගන්න. හරි නේද? ලියන්න පහලින් අයනයක සචලතාවය කෙරෙහි විභව අනුක්‍රමණය මේ 1 VCM ඍණ 3 කියලා අපි ලිව්වේ ඒක. විභව අනුක්‍රමණය කමා අයනවල ආරෝපණය අයනවල ස්කන්ධය කමා උෂ්ණත්වය හා
ද්‍රාවණයේ ස්වභාවය යන කරුණු බලපානු ලැබේ. ද්‍රාවණයේ ස්වභාවය යන කරුණු බලපානු ලැබේ. හරි. ලියන්න අනුමාත්‍රිකාවක් පහලින් විද්‍යුත් සන්නායකතාවයේ මිනුම් වල ප්‍රයෝජන විද්‍යුත් සන්නායකතාවයේ මිනුම් වල ප්‍රයෝජන අංක 1 පළවෙනි එක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයන්හි ඒ කියන්නේ මොනවාද? ප්‍රබලව අයන බවට වෙන වෙන අයගේ ප්‍රබලව ඒ කියන්නේ ආංශික විඝටනයක් නැහැ, පූර්ණ විඝටනයක් තියෙන්නේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයන්හි සාන්ද්‍රණය නිර්ණය කිරීම. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයන්හි සාන්ද්‍රණය නිර්ණය කිරීම. හරි, මේ බලන්න. දැන් අපි දන්නවා සන්නායකතාවය මයික්‍රෝසීමන් per සෙන්ටිමීටර්. මෙහෙම සහ සාන්ද්‍රණය ගත්තොත් අපිට එන්නේ මේ වගේ ප්‍රස්ථාරයක්. එතකොට අපි නොදන්න මෙහෙම ප්‍රස්ථාරය යම් දුරකට ඇඳගත්තට පස්සේ අපි නොදන්නා සාන්ද්‍රණයක් තියෙනවා නම් අපිට එයාගේ අර සන්නායකතාවය හොයන සන්නායකතාව මීටරයක් මේ ද්‍රාවණය තුලට දාලා අපි හිතමු දැන් මෙහෙම ද්‍රාවණයක් තියෙනවා. තර මේක ඇතුළට කන්ඩක්ටිවිටි මීටර එකක් දැම්මම සන්නායකතාවය හොයන මීටරයක් දැම්මම ඒක ඩිස්ප්ලේ එකේ දෙනවා සන්නායකතාවය කීයද කියලා. ඒතර එයාගේ සන්නායකතාවය දන්නවා නම් අපි හිතමු මෙතන කියලා x අගයක් නම් ඒ ප්‍රස්ථාරයෙන් මෙතනින් අපිට හොයන්න පුළුවන් එයාගේ සාන්ද්‍රණය කීයද කියලා. මුලින් අපි සාන්ද්‍රණ අගයන් කීපයක් අරගෙන මේකේ අපි දන්න සාන්ද්‍රණ කීපයක් අරගෙන මේ ප්‍රස්ථාරය ඇඳ ගන්නවා. ඊට පස්සේ නොදන්න සන්නායකතාවයේ x නම් සන්නායකතාව මීටරයේ පාඨාංකය x නම් මේ x අගයට අනුව සාන්ද්‍රණය කීයද කියලා අපිට මෙතනින් නොදන්නා සාන්ද්‍රණය කීයද කියලා හොයාගන්න පුළුවන්. මේක ඇඳගන්න. මේ එක ප්‍රයෝජනයක් තමයි මේ විද්‍යුත් සන්නායකතාවයේ ද්‍රාවණවල එක සන්නායකතාවයේ ප්‍රයෝජනයක් තමයි මේක. ඉක්මනට ඇඳගන්න. හරි. දෙවෙනි එක අංක 1 තමයි මේ නොදන්නා ද්‍රාවණයක සාන්ද්‍රණය හොයන්න පුළුවන් සන්නායකතාවයේ භාවිතා කළා. දෙවෙනි එක ජලයේ පවිත්‍රතාවය. අංක 2 ජලයේ පවිත්‍රතාවය ඇලයිරක් ජලයේ දිය වී ඇති ලවණ ප්‍රමාණය නිර්ණය කිරීම. ජලයේ දිය වී ඇති ලවණ ප්‍රමාණය නිර්ණය කිරීම. හරි, ඒකත් මේ වගේම තමයි. දැන් ජලයේ සන්නායකතාවය අපි මේ විදිහට ජලයේ එක එක ලවණ සාන්ද්‍රණ වලින් දිය කළා මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳගෙන නොදන්නා ජල සාම්පල් එකක් අරගෙන ඒකට කන්ඩක්ටිවිටි මීටර එකක් සන්නායකතාව මීටරයක් දාලා ඒකෙන් එන පාඨාංකය ලවණ කොච්චර සාන්ද්‍රණයකින් දිය වෙලා ඉන්නවද C කියලා කියන්නේ සාන්ද්‍රණය කීයද කියලා හොයාගන්න පුළුවන්. ඒතර මේ වගේම තමයි ඒකත් කරන්නේ. ඒකෙත් වෙනසක් නැහැ. හරි, තුන්වෙනි එක ලියන්න. අනුමාපනවල තුන්වෙනි එක අනුමාපනවල සමකතා ලක්ෂය නිර්ණය කිරීම. අනුමාපනවල සමකතා ලක්ෂය නිර්ණය කිරීම. හරි, දැන් මේ බලන්නකෝ. අපි ගමු මල්ලඟ තියෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක්වස්. උතර මෙයා ආංශිකව කැඩෙනවානේ.
NH4 plus ධන OH minus බවට මම ගන්නම් මේක 0.1 MOLDM වලින් ඝන සෙන්ටිමීටර් 25ක් තියෙනවා කියලා. ඝන සෙන්ටිමීටර් 25ක් තියෙනවා. අපි මේව සලකමු. මම මේක අනුමාපනය කරනවා 0.1 MOLDM ඍණ 3 CH3COOH equals 1. දැන් අපි දැන් මේකේ අයන සාන්ද්‍රණයත් එක්ක CH3COOH පරිමාව එක්ක සන්නායකතාවය මයික්‍රෝසීමන් per සෙන්ටිමීටර් වලින් අපි ගමුකෝ. මෙන්න මේ විදිහට අපි මේක මනිනවා. දැන් ආරම්භක ද්‍රාවණයේ CH3COOH පොඩ්ඩක්වත් දාලා නැතිකොට ආරම්භක ද්‍රාවණයේ ආංශික විඝටනයක් මගින් ඇමෝනියම් ප්ලස් හා OH මයිනස් ඉන්නවා. එතකොට වෙන ප්‍රතික්‍රියාව තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ධන CH3COOH මේක ප්‍රතික්‍රියා කළා CH3COO minus NH4 plus ධන ජලය හදනවා. දැන් CH3COO minus බිඳුවක් මම ගන්නම් 25ක් ඊට පස්සේ 40ක් විතර ගන්නම්. දැන් CH3COOH බිඳුවක්වත් දාලා නැතිකොට මේ ද්‍රාවණයේ සන්නායකතාවය. දැන් මේ සන්නායකතා කූරක් මොකක් හරි දාලා සන්නායකතා මානයක් දාලා මම ඩිස්ප්ලේ එකකින් දැන් මොකක් හරි එකක මෙන්න මේකේ සන්නායකතාවය රීඩ් කරනවා. මේක පොඩි උපකරණයක් නිකන් පොඩි කැල්කියුලේටර් එකක් වගේ ඒකෙන් රීඩ් වෙනවා ඒ ද්‍රාවණයේ සන්නායකතාවය කීයද කියලා. දැන් අපි ගත්තොත් දැන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මුලින් ආරම්භයේ ඉන්නකොට එයාගේ සන්නායකතාවය මේ NH4+ හා OH- අයන වලට පොඩ්ඩක් කැඩිලා. ඕගොල්ලෝ මම කියලා දුන්නානේ මීට කලින් සන්නායකතාවය වැඩි වෙනවා අයන වල සාන්ද්‍රණය වැඩි වෙනකොට. ආරම්භයේදී අයන ඉන්නේ CH3COOH දාලා නැති හින්දා යම් පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගාණක් මෙතනින් තමයි CH3COOH දාලා නැතිකොට සන්නායකතාවය පටන් ගන්නෙ. CH3COOH දාන්න මේ ඇමෝනියම් ඇසිටේට් මෙන්න මේක හැදෙනවා. මේ ලවණය හැදෙනවා. මේ ලවණය එන්න හැදෙන්න කියලා කියන අයන සාන්ද්‍රණය ඉහළ යනවා. ඇයි? මේ විඝටනය වෙලා නැති ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වෙමින් ඇමෝනියම් ප්ලස් බවට පත් වෙනකොට CH3COO උත් මෙතනින් හැදෙනවා. උතර මේක සම්පූර්ණයෙන් විඝටනය වෙනවානේ. CH3COO ධන NH4+ වලට මේ විදියට. උතර එන්න සන්නායක අයන සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවා. සන්නායකතාවය මෙහෙම වැඩි වෙනවා. වැඩි වෙනවා මේ විදියට. 25ක් දක්වා. දැන් 25ක් දැම්මට පස්සේ තව දුරටත් මේ පද්ධතියේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. ඇයි ඉතින් 25යිනේ. එයාගෙත් එකම සාන්ද්‍රණයෙන් CH3COOH දාන්නේ. මෙයාගෙත් දැන් 25යි. 25ක් දැම්මට පස්සේ උපරිම සන්නායකතාවය ඇවිල්ලා ඒ කියන්නේ කැඩිලා නැති ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්වත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්වත් කැඩිලා නැති ඇසිටික් අම්ලයවත් නැහැ. ඔක්කොම දැන් සම්පූර්ණයෙන් අයන බවට මේ විදිහට වෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තවදුරටත් ඇසිටික් අම්ලය දානකොට මේ 25 ඉඳලා 40 වෙනකන් දානකොට මේ අයන මවුල ප්‍රමාණය මේ මවුල ප්‍රමාණය එහෙමම තියෙනවා. අයන මවුල ප්‍රමාණය එහෙමම තියෙනවා. ද්‍රාවණයට තව එකතු වෙනවා CH3COOH. එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න කවුරුත් නැහැ. මේ CH3COOH ආංශිකව විඝටනය වෙලා පොඩි අයන ප්‍රමාණයක් දෙනවා. පුංචි අයන ප්‍රමාණයක් දෙනවා. නමුත් ඒක බොහොම පුංචි අයන ප්‍රමාණයක්. මොකද එයා දාන ඔක්කොම ටික විඝටනය වෙන්නේ නැහැ. එහෙනම් මෙතන මවුල ප්‍රමාණය නියතයි. මෙයාගෙන් හම්බෙන මවුල ප්‍රමාණය අයන මවුල ප්‍රමාණය ඉතාමත් කුඩයි. 10^5ක විතර විඝටනයක් නේ තියෙන්නේ. හැබැයි සාන්ද්‍රණය කියන එක එක ටික අඩු වෙනවා. ඇයි? මුළු පරිමාව වැඩි වෙනවනේ. 25 ඉඳන් 40 වෙනකන් තව දැම්මම මුලින් 25යි ඉඳි මුළු පරිමාව 50යි. දැන් 40 වෙනකන් දානකොට
මෙයාගේ 25යි මෙයාගේ 40යි කියන්නේ මුළු පරිමාව දැන් 65යි. දැන් අයන මවුල ප්‍රමාණය නියතව තියෙනකොට පරිමාව වැඩි වෙලා ඒ කියන්නේ අයන සාන්ද්‍රණය අඩු වෙලා. එහෙමනම් ආයි මෙන්න මේ ගානට විතර අඩු වෙනවා. මෙන්න මේ ගානට විතර අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙමනම් මේ වගේ අනුමාපනයකදී උපරිම සන්නායකතාවයක් පෙන්වන තැන තමයි සමකතා ලක්ෂය. මේ තියෙන්නේ සමකතා ලක්ෂය. උතර සමකතා ලක්ෂය කියලා කියන්නේ මෙතනදී ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණයට ඇසිටික් අම්ල CH3COOH මවුල ප්‍රමාණය සමාන වෙලා තියෙන අවස්ථාව. ලියන්න පහලින් මේ විදිහට. හරි. ලියන්න පහලින් ලියන්න මේ විදිහට. දුබල අම්ලයක හා දුබල වශ්මයක. දුබල අම්ලයක හා දුබල වශ්මයක අනුමාපනයක සමකතා ලක්ෂය යනු අනුමාපනයක සමකතා ලක්ෂය යනු දුබල අම්ලයේ මවුල සංඛ්‍යාවට දුබල අම්ලයේ මවුල සංඛ්‍යාවට දුබල භෂ්මයේ මවුල සංඛ්‍යාව දුබල භෂ්මයේ මවුල සංඛ්‍යාව සමාන වන අවස්ථාවයි. සමාන වන අවස්ථාවයි. පහලින් ලියන්නයි. පහලින් ලියන්න මෙම පද්ධතියේ සන්නායකතාවය අයන සාන්ද්‍රණය සමග පහත පරිදි විචලනය වේ. පහත පරිදි විචලනය වේ. හරි. මේක ලියා ගන්න. ඉක්මනට අඳ ගන්න මේක. හරි නේද? දැන් බලන්න. දැන් මම අනුමාපනය කරනවා. මම දැන් මේක පොඩ්ඩක් මකනවා. මම හිතන්නේ වෙලාව ඇති ඔයගොල්ලන්ට මේක ලියා ගන්න. මම අනුමාපනය කරනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 mol/dm තුන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 2ice එක 0.1 mol/dm ඍණ තුන H2SO4 aqueous. එතකොට මේක සමීකරණය මම මෙහෙම ලියනවා කොහොමද? barium hydroxide aqueous ධන H2SO4 aqueous ප්‍රතික්‍රියා කරාම barium sulfate solid සුදු පාට අවක්ෂේපයක් ධන 2 H2O. දැන් මේකනේ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් පූර්ණ වශයෙන් විඝටනය වෙලා ඉන්නේ කවුද? බේරියම් 2+ ධන 2OH aqueous බවට මේ විදිහට පූර්ණ වශයෙන් විඝටනය වෙලා ඉන්නේ මෙයා. එතකොට ආරම්භයේදී යම් සාන්ද්‍රණයක් තියෙනවා. අයන සාන්ද්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ H2SO4 දාන්න කලින් මේකේ යම් සන්නායකතාවයක් පෙන්වනවා. හැබැයි H2SO4 දානකොට දාන H2SO4 වල සල්ෆේට් හා බේරියම් 2+ එකතු වෙලා බේරියම් සල්ෆේට් හැදි අවක්ෂේප වෙනවා. සල්ෆේට් හා බේරියම් 2+ එකතු වෙලා බේරියම් සල්ෆේට් හැදි අවක්ෂේප වෙනවා. උතන එතනින් අයන ටික අඩු වෙනවා. ඊළඟට OH- H+ එකතු වෙලා සහ සංයුජ සංයෝගයක් වන H2O ලික්විඩ් හදනවා. H2O ලික්විඩ් වලත් අයන ලබා දෙන 10^14ක විඝටන නියතයක් යටතේ. උතන එතනත් අයන අඩු වෙනවා. එහෙමනම් H2SO4 දාන්න අයන සාන්ද්‍රණය අඩු වෙන හින්දා සන්නායකතාවයේ අඩුවීමක් තමයි වෙන්නේ. සන්නායකතාවය අඩු වුණාට පස්සේ දැන් තව H2SO4 බිඳුවක් වැටෙනකොට ඔන්න අයන සාන්ද්‍රණය අයන එකතු වෙනවනේ පද්ධතියට. ඔන්න අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. තව එකතු කරනකොට තව වැඩි වෙනවා.
ඔහොම පොඩ්ඩක් වැඩි වෙනවා. නමුත් අර කලින් සංඛ්‍යාවටම එන්නේ නැහැ. මොකද H2SO4 දැම්මට පස්සේ අයන සාන්ද්‍රණය වැඩි වෙනවා තමයි. නමුත් අර කලින් තිබ්බ අයන සාන්ද්‍රණය මේ ගානටම එන්නේ නැහැ. ඇයි? දැන් මුළු පද්ධතියේ පරිමාව වැඩි වෙලා හින්දා. එහෙනම් මේකද උතර මේ 25යි නම් මෙතන තමයි සමකතා ලක්ෂය. එහෙනම් මේකෙදි අවම සන්නායකතාවයක් පෙන්වන තැන තමයි සමකතා ලක්ෂය වෙන්නේ. අවම සන්නායකතාවයක් පෙන්වන තැන තමයි සමකතා ලක්ෂය වෙන්නේ. මොකද අතන අවක්ෂේපය හදනකොට අයන සාන්ද්‍රණය අඩු වෙන හින්දා. ඔයගොල්ලෝ දැන් පොඩ්ඩක් ඉන්න මේක ලියන්න එපා. අර කලින් ලියපු එක තියෙනවනේ. කලින් ඇඳගත්තු රූප සටහන තියෙනවනේ. කලින් ඇඳගත්තු රූප සටහනට පහලින් මේ ටික ලියලා ඊට පස්සේ මේක අඳිමු. ලියන කලින් ඇඳගත්තු රූප සටහන යටතේ මෙහෙම ලියන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යනු දුර්වල භෂ්මයකි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යනු දුර්වල භෂ්මයකි. එහි ආංශික විඝටනයක් මගින් යම් අයන සාන්ද්‍රණයක් ලබා දෙයි. මේ හේතුවෙන් තරමක් අඩු අගයක පවතින විද්‍යුත් සන්නායකතාවයක් පවතී. නමුත් ඇසිටික් අම්ලය එකතු කරනා විට ලවණ සෑදෙන අතර ලවණවල පූර්ණ අයනීකරණයක් සිදුවන බැවින් ටිකෙන් ටික අයන සාන්ද්‍රණය වැඩි වී සන්නායකතාවය වැඩි වේ. ඊළඟට ලියන්න සමකතා ලක්ෂයේදී උපරිම අයන සාන්ද්‍රණයක් පෙන්වන අතර සමකතා ලක්ෂයෙන් පසුවත් තවදුරටත් ඇසිටික් අම්ලය එක් කරනා විට මුළු පරිමාව වැඩි වන බැවින් අයන සාන්ද්‍රණය අඩු වී විද්‍යුත් සන්නායකතාවය අඩුවීමක් දැකගත හැක. හරි දැන් ඒක ඉවරයි. අංක 2 කියලා දාලා මේක ඇඳ ගන්න ඉක්මනට. හරි. ලියන්න මේක යටතේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් යනු PaOH2 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් යනු ප්‍රබල වශ්මයක් වන බැවින් පූර්ණ ලෙස
අයනීකරණය වී පූර්ණ ලෙස අයනීකරණය වී බේරියම් 2+ අයන හා බේරියම් 2+ අයන හා OH- අයන බවට විඝටනය වේ. OH- අයන බවට විඝටනය වේ. එනම් ආරම්භක ද්‍රාවණයේ සැලකිය යුතු තරම් සන්නායකතාවයක් පවතී. මෙයට සල්ෆියුරික් අම්ලය එක් කරනා විට මෙයට H2SO4 සල්ෆියුරික් අම්ලය එක් කරනා විට අයන එකතු වී බේරියම් සල්ෆේට් අවක්ෂේපය සෑදෙන බැවින් අයන සාන්ද්‍රණයේ අඩුවීමක් දැකගත හැක. අර අතන ඔයගොල්ලෝ ලියන්න බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් සෑදෙන විට නෙමෙයි බේරියම් සල්ෆේට් අවක්ෂේපය හා ජලය සෑදෙන විට කියලා. බේරියම් සල්ෆේට් අවක්ෂේපය හා ජලය සෑදෙන විට අයන සාන්ද්‍රණය අඩු වී සන්නායකතාවය අඩු වේ. එනම් උපරිම අවක්ෂේප ප්‍රමාණයක් සෑදෙන සමගතා ලක්ෂයේදී උපරිම අවක්ෂේප ප්‍රමාණයක් සෑදෙන සමගතා ලක්ෂයේදී අවම සන්නායකතාවයක් දක්වන අතර තවදුරටත් H2SO4 එකතු කරගෙන යාමේදී H+ අයන හා සල්ෆේට් අයන සාන්ද්‍රණය කෙමෙන් වැඩිවන බැවින් H+ අයන සාන්ද්‍රණය හා සල්ෆේට් අයන සාන්ද්‍රණය කෙමෙන් වැඩිවන බැවින් සන්නායකතාවයේ වැඩිවීමක් දැකගත හැක. හරි. දැන් මේ වගේම ප්‍රස්ථාරයක් තමයි මෙන්න මෙහෙම කරොත් එන්නේ. අපි ගත්තොත් මෙතන දානවා මම සිල්වර් නයිට්‍රේට් AgNO3 8%. මේකට HCl 0.1 MOLDM ඍණ 3 මේකත් 0.1 MOLDM 3 දානවා. අතන මේක HCl පරිමාවත් එක්ක තමයි අඳින්නේ. එහෙනම් HCl ධන AgNO3 AgCl solid ධන මෙතනදී HNO3 8%. එතකොට මේකෙදි සුදු අවක්ෂේපයක් නෙමෙයි. එහෙනම් මේ විදිහට මුලින්ම AgNO3 මුලින්ම දිනනකොට වැඩියාගේ ටික අඩු වෙනවා. මොකද Ag+ අයන සාන්ද්‍රණය අඩු වෙන හින්දා ඊළඟ ආය සමගතා ලක්ෂණ පස්සේ මේ විදිහට වැඩි වෙනවා. අංක 3 කියලා දාගෙන
මේක ඇඳ ගන්න. ඉක්මනට අරින්න. අංක 3 කියලා දාලා මේක අරින්න. හරි. එහෙමනම් ඕගලන්ගේ මේ ප්‍රතිරෝධය, ප්‍රතිරෝධකතාවය, සන්නායකතාවය, සන්නයනතාවය, ඊළඟ සන්නායකතාවයට, ද්‍රාවණයක සන්නායකතාවයට බලපාන සාධක මෙන්න මේ කියන මාතෘකාව යටතේ ඕගලන්ගේ විභාගයෙන් අහන්න පුළුවන් විෂය කරුණු මෙතනින් ඉවරයි. උතර ඊළඟට අපි කතා කරනවා කෝෂ වර්ග කීපයක් ගැන. එතකොට ඕගලන්ගේ විද්‍යුත් විච්ඡේදනය විද්‍යුත් රසායනය කියන පාඩමේ අර මං කියවනේ තව පුංචි කොටස් කීපයක් තියෙනවා සිලබස් එකට අලුතෙන් දාපුවා ඒ දේවල් මීට කලින් අහලා නැති කොටස් අන්න ඒ පිළිබඳ දේවල් ටික සම්පූර්ණයෙන් ඉවරනවා ප්‍රායෝගික කෝෂ වර්ග කීපයක් තියෙනවා උගන්වන්න. ඇත්තටම කෝෂ වර්ග දෙකයි තියෙන්නේ උගන්වන්න. ඒක හරියම ලේසි එච්චර අමාරුවක් නැහැ. මේ වෙනකන් නම් ප්‍රශ්න අහලා නැහැ. ඉතින් ඒක ගැන තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. ඒක ගැන තමයි කියලා දෙන්න යන්නේ.